ආයුබෝවන් අපේ හතරේ පන්තියේ දුවල පුතාලට පුතේ අද අපි හම්බෙන්නේ හතරේ පන්තියේ 6 වෙනි සතියට අදාළ ගැටලු පත්‍රය. නැත්නම් එක පත්‍රය තියෙන ගැටලු වලින් තමයි අපි අද කතා කරන්න යන්නේ. දැන් ඔයාලා හැමෝම කටුවැඩ කොලේකුත් තියාගෙන ඒ ගැටලු ටික කතා කරන්න සූදානම් වෙන්න. අපි පළවෙනි ගැටලුව කියවමු. සමචතුරස්‍රාකාර ඉඩමක වටේට කණු 40ක් ඇත. එහි පැත්තකින් බැලුව විට පෙනෙන කණු ගණන කීයද? හරි. අපි දැන් මේ ගානේ තියෙන දේ අඳිමු රූපෙකින්. මේක රූපෙකින් අඳින එක තමයි වඩාත් ලේසි. අපි මේ විදිහට ගාන හදමු. මොකක්ද කියන්නේ මේකේ කණු කීයක් තියෙනවද? ඔක්කොම කණු තියෙනවා 40ක් තියෙනවා. දැන් මේ ඉඩම සමචතුරස්‍රාකාර. සමචතුරස්‍රාකාර ඉඩමක්. පුතේ මේ ගැටලු පත්‍රයේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ තියෙන ඍජු කෝණ අස්රාකාර කියලා ඒක ඔයාලා හදාගන්න සමචතුරස්‍රාකාර කියලා. හරි. දැන් මේකේ ඔක්කොම කණු 40ක් තියෙනවා සමචතුරස්‍රාකාර ඉඩමක්. එහෙනම් අපි දැන් මේකේ පැත්තකින් බැලුවාම පේන කණු ගාන අහන්නේ. දැන් අපි මේකේ කණු හිටවමු මේ කණු 40. දැන් හිටවමු. ඔන්න දැන් මේ කණු 40න් අපි අනිවාර්යෙන් පුතේ ඉඩමක හතරැස් ඉඩමක මුල්ලකට කණුවක් හිටවන්න වෙනවා. මුල්ලකට කණුවක් හිටෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? වැට ගහද්දී එතන රවුම් වෙනවා මුල්ලේ කණුවක් තිබ්බේ නැත්නම්. ඉතින් අනිසානිම මුල්ලේ කණුවක් තියෙන්න ඕනේ. ඔන්න දැන් මේ 40න් මුළු හතරට කණු හතරක් හිටෙව්වා. ඒ කියන්නේ 40න් කීයක් අඩු වුණාද? 40න් අඩු වුණා 4ක්. දැන් කීයක් තියනවද? තව තියනවා කණු 36ක්. මේ 40න් 4ක් හිටෙව්වා. දැන් තව කණු තියනවා 36ක්. මේ කණු 36ක් දැන් මේක සමචතුරස්‍රාකාර ඉඩමක් නිසා හතර පැත්තට සමානව බෙදිලා යන්න ඕනේ. ඒ කියන්නේ 36 බෙදන්න ඕනේ කීයෙන්ද? 4ෙන්. 36 4ෙන් බෙදුනාම 9යි. අපි එහෙනම් මෙහාටත් 9ක් හිටවනවා, මෙහාටත් 9ක් හිටවනවා, මෙහාටත් 9යි, මෙහාටත් 9ක් හිටවනවා. දැන් ඔන්න හිටවල ඉවරයි. දැන් අපෙන් අහන්නේ පැත්තකින් බැලුවාම පේන කණු ගාන කීයද කියලා. අපි බලමු දැන් මෙහෙන් බැලුවාම කණු මෙතන 9ක් හිටවල තියෙන 9ම පේනවා. මේකයි 10යි, මේකයි 11යි. එහෙනම් මේ පැත්තෙන් බැලුවාම කණු 11ක් පේනවා. පහලින් බලමු. මේ 9ම මෙතන පේනවා 9යි, මේකයි 10යි, මේකයි 11යි. මෙහිනුත් 11ක් පේනවා. ඒ ආකාරයටම මේ පැත්ත දෙකනුත් පේනවා. එහෙනම් මේකේ පැත්තකින් බැලුවාම පේන කණු ගණන කීයද? 11යි. උත්තරය 11යි. අපි දැන් දෙවෙනි ගාන කියවමු. දෙවෙනි ගානේ තියෙන්නේ 2014 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා සඳුදාවක් නම් එම වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා කවදාද? අපි දැන් මේ ගැටලුවේ විස්තරය ලියාගමු. මොකද්ද කියන්නේ? 2014 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා සඳුදා. අපෙන් අහනවා ඒ අවුරුද්දෙම. ඒ කියන්නේ 2014 අවුරුද්දෙම දෙසැම්බර් 31 කවද්ද කියලා. දැන් මෙතනදී පොඩි දෙයක් මතක් කරගන්න වෙනවා. අපි පහුගිය සතියක සාකච්ඡා කරුවා මෙන්න මේ ගැටලුවට එන රටාව ගැන. මේ වගේම ගැටලු කීපයක් කතා කරුවා. ඒකෙදි පුතේ අපි ඉගෙන ගත්තා මෙහෙම කතාවක්. මොකද්ද? ඕනෑම සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදාත් දෙසැම්බර් 31 වෙනිදාත් එකම වර්ගයේ දවස්. උදාහරණයක් ගත්තොත් ඕනෑම සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදා ඉරිදා නම් දෙසැම්බර් 31ත් ඉරිදා. ඒ වගේම ඕනෑම සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා නම් දෙසැම්බර් 31ත් බ්‍රහස්පතින්දා. එහෙම දෙයක් ඉගෙන ගත්තා. එහෙනම් අපි දැන් මේක ඒක උදව්වෙන් මේක විසඳමු. මුලින් බලන්න ඕනේ දැන් මේකේ 2014 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්ද අධික අවුරුද්දක්ද කියලා. සාමාන්‍ය අවුරුද්දක් කියන්නේ දින 365 අවුරුද්දක්. අධික අවුරුද්දක් කියන්නේ දින 366 අවුරුද්දක්.
දැන් බලන්න මේ 2014 අපි ඒකත් ඉගෙන ගත්ත එදා අවසාන සංඛ්‍යාව. ඒ කියන්නේ 14. 4න් ඉතුරු නැතුව බෙදෙනවා නම් අධික අවුරුද්දක්. එම බෙදෙන්නේ නැත්තම් සාමාන්‍ය අවුරුද්දක්. එහෙනම් 14 කියන්නේ 4න් බෙදෙන සංඛ්‍යාවක් නෙවෙයි හරියටම. බෙදුවොත් ඉතුරු වෙනවා. එහෙනම් 2014 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. ඒ කියන්නේ දින 365 අවුරුද්දක්. එහෙනම් අර කතාව අනුව ඕනෑම සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදාට සමානයි දෙසැම්බර් 31 වෙනිදා. ඒ අනුව ජනවාරි 1 වෙනිදා සඳුදා නම් 2014 දෙසැම්බර් 31ත් මොකද්ද? සඳුදා දවසක්. හරි. අපි දැන් ඊළඟ ගැටලුවට යමු. තුන්වෙනි එක තියෙන්නේ පැයකට විනාඩි 2ක් අඩුවෙන් ගමන් කරන ඔරලෝසුවක උදෑසන 6ට නිවැරදි වේලාව තබා සවස 6ට බලන විට දැකිය හැකි වේලාව ලියන්න. මේක පුතේ තියෙනවා ක්‍රම දෙකක්. එකක් තමයි මේක අපි මුලින් ඉඳලා ළඟට වේලාවල් ටික ලියාගෙන යනවා. ඊට පස්සේ ඒක දෙවෙනි ක්‍රමය තමයි මේකේ රටාවක් තේරුම් අරගෙන කෙටියෙන් ගාන හදනවා. අපි මේ ක්‍රම දෙකටම ගාන හදනවා. මුලින් පුතේ අපි රටාවල් ටික මුලින් ඉඳලා ළඟට ලියාගෙන යනවා. මොකද අපි දැන් 4 පන්ති ඉඳලා ඔයාලා 5 පන්තිට ආව විතරයි. මේ જાතියේ ගැටලු සමහරට විසඳලත් ඇති නැතුවත් ඇති. අපි මුලින්ම මේකේ රටාව අවබෝධ කරගන්න ඕනේ. මේ යන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මේක අපි අර දීර්ඝ ක්‍රමයේ දැනගෙන තමයි කෙටි ක්‍රමයට යන්න ඕනේ. මතක තියාගන්න ඕනෑම මේ එක පත්‍රයේ ගැටලුවක පුතේ ක්‍රම දෙකක් තියෙනවා. දීර්ඝ ක්‍රමයේ නැත්නම් විස්තරාත්මක ක්‍රමයේ තියෙනවා. කෙටි ක්‍රමයේ තියෙනවා. කෙටි ක්‍රමයට යන්න ඕනේ අර විස්තරාත්මක ක්‍රමයේ දැනගෙන. විස්තරාත්මක ක්‍රමයේ දන්නේ නැතුව කෙටි ක්‍රමයට ගිහිල්ලා ගානක වැඩක් නැහැ. ඒ නිසා අපි මේකේ විස්තරාත්මක ක්‍රමයේ මුලින්ම ඉගෙන ගමු. හරි. දැන් අපි මේකේ තියෙන විස්තරය ලියමු. මොකද්ද මේ කියන්නේ? ඔරලෝසුවක් තියෙනවා මේකේ උදේ 6ට පෙරවරු 6ට වෙලාව හදනවා. හරි. එහෙනම් අපි මෙතන දැන් තීරු දෙකක් දාගමු. මේ තමයි සැබෑ වෙලාව. මේ තමයි ඔරලෝසු වෙලාව. සැබෑ වෙලාව ඔරලෝසු වෙලාව. හරි. දැන් සැබෑ වෙලාව පුතේ පෙරවරු 6ට තමයි මේක හදන්නේ. ඔන්න පෙරවරු 6. පෙරවරු 6ට මේකේ වෙලාව හරියටම හැදුවා. එතකොට පෙරවරු 6ට වෙලාව හැදුවා කියන්නේ ඔරලෝසුවේ පෙන්වන්නේ ඒ වෙලාවම තමයි. පෙරවරු 6ම පෙන්නනවා. ඔන්න දැන් සැබෑ වෙලාව නිවැරදිව ගත වෙනවනේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. සැබෑ වෙලාව 7 වුණා. ඔරලෝසුවේ යන්නේ මිනිත්තු දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ ඒකේ 7 පෙන්වන්නේ ඒකේ පෙන්වන්නේ 7ට මිනිත්තු දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ 6:58යි ඒකේ පෙන්වන්නේ. ඊළඟට ඔන්න 8 වුණා. ඔරලෝසුවේ යන්නේ කලින් වෙලාවට මිනිත්තු දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ මේකේ පෙන්වන්නේ මොකද්ද? 8 පෙන්වන්නේ 7යි මෙන්න මේකට මිනිත්තු දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ 56යි. ඊළඟට ඔන්න තව පැයක් ගත වුණා නිවැරදි වෙලාව 9 වුණා. දැන් මේකේ 9 පෙන්වන්නේ කලින් වෙලාවට මිනිත්තු දෙකක් අඩුවෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ 8යි 56ට දෙකක් අඩුවෙන් 54යි. ඔන්න දැන් 10 වුණා. මේක පෙන්වන්නේ කලින් වෙලාවට මිනිත්තු දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ 9යි මේකට දෙකක් අඩුවෙන් 52යි. ඔන්න දැන් 11 වුණා. මේක පෙන්වන්නේ කලින් වෙලාවට මිනිත්තු දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ 10යි 52ට දෙකක් අඩු වුණාම 50යි. ඊළඟ ඔන්න මේකේ 12 වුණා. මේක පෙන්නන්නේ කලින් වෙලාවට මිනිත්තු දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ 11යි 50ට දෙකක් අඩු වුණාම 48යි. ඊළඟට 12න් පස්සේ පස්වරු 1 නේද? පස්වරු 1 වුණා. මේක පෙන්නන්නේ කලින් වෙලාවට වැඩිය මිනිත්තු දෙකක් අඩුවෙන්. ඒ කියන්නේ කීයද? 12යි 46යි.
ඔන්න දැන් හවස 2 වුණා. මේක පෙන්නන්නේ පස්වරු 1:44යි. පස්වරු 3 වුණා. මේක පෙන්නන්නේ 2:42යි. පස්වරු 4 වුණා. මේක පෙන්නන්නේ කීයද? 3:40යි. පස්වරු 5 වුණා. මේක පෙන්නන්නේ කීයද? පස්වරු 4:38යි. ඔන්න පස්වරු 6 වුණා. මේක පෙන්නන්නේ කීයද? පස්වරු 5:36යි. අපෙන් අහන්නේ ওই වෙලාව නේද? පස්වරු 6 වෙද්දී ඔරලෝසුවේ පෙන්න වෙලාවනේ අපෙන් අහන්නේ. ඔන්න පස්වරු 6 වෙද්දී මෙන්න මේක අහන්නේ අපි. ඔන්න සැබෑ වෙලාව පස්වරු 6 වෙද්දී ඔරලෝසුවේ පෙන්නන්නේ පස්වරු 5:36යි. ඔරලෝසුවේ පෙන්නන්නේ පස්වරු 5:36යි. මෙන්න මේ උත්තරේ මතක තියාගන්න අපි. දැන් මේ තියෙන පුතේ මේ විස්තරාත්මක ක්‍රමය. දැන් මේක කෙටි ක්‍රමයක් තියෙනවා හදන්න. මොකද්ද කෙටි ක්‍රමය? අපි මේ පැත්තෙන් මේ කෙටි ක්‍රමය බලමු මොකද්ද කියලා. දැන් පුතේ ඔයාලට මේ ගාන හදාගෙන යද්දි මෙන්න මේ රටාව යම් කිසි මේ රටාවක් තියෙනවා. මොකද්ද වෙන්නේ? හැම පැයකටම මිනිත්තු 2ක් අඩු වෙනවා. හැම පැයකටම මිනිත්තු 2ක් අඩු වෙනවා. හැම පැයකටම මිනිත්තු 2ක් අඩු වෙනවා. අපෙන් අහන්නේ පස්වරු 6ට කියන පස්වරු 6 වෙනකොට ඔරලෝසුවේ පෙන්න වෙලාවනේ අපෙන් අහන්නේ. අපි පොඩ්ඩක් මේක ලියාගමු. පස්වරු 6 වෙද්දී ඔරලෝසුවේ පෙන්න වෙලාවනේ අපෙන් අහන්නේ දැන්. දැන් ඔයාලා බලන්න මුලින්ම උදේ 6 ඉඳලා පස්වරු 6 වෙනකම් පැය කීයක් තියෙනවද? උදේ 6 ඉඳලා පස්වරු 6 වෙනකොට තියෙනවා පැය 12ක්. පැය 12ක කාලයක් තියෙනවා. පෙරවරු 6 ඉඳලා පස්වරු 6 වෙනකම් පැය 12ක් තියෙනවා. පැහැදිලිනේ? එක පැයකට මිනිත්තු කීයක් අඩු වෙනවද? මිනිත්තු 2ක් අඩු වෙනවා. එහෙනම් එක පැයකට මිනිත්තු 2ක් අඩු වෙනවා නම් පැය 12කට මිනිත්තු 2 දෙවරක් 12 24ක් අඩු වෙනවා. ඒ කියන්නේ පස්වරු 6න් මිනිත්තු 24ක් අඩුවෙන් තමයි ඔරලෝසුවේ පෙන්නන්නේ. එහෙනම් පස්වරු 6න් මිනිත්තු 24ක් අඩු කරන්න. අපි අඩු කරමු. පස්වරු 6න් අඩු කරනවා මිනිත්තු 24ක්. ඔන්න දැන් අඩු කරනවා. මේක පැය මේ මිනිත්තුනේ. අපි අඩු කරමු දැන්. දැන් පුතේ බලා ගන්න මේක අඩු කරන ක්‍රමයකුත් ඔන්න ආවා අපිට. ඉතින් අපි හදමු බලන්න. මිනිත්තු බිඳුවේ මිනිත්තු 24ක් අඩු කරන්න බෑනේ. අපි මේ පැය වලින් එක පැයක් ගත්තා මිනිත්තු පැත්තට. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. එහෙනම් පැයක් මෙහාට ආවා කියන්නේ මිනිත්තු 60ක් ආවා. දැන් 60න් 24ක් අඩු කරන්න. අපි මෙතනින් අඩු කරලා බලමු නිකන්. 60න් 24ක්. මෙතනින් බෑ 10න් 4ක් 6යි. මෙතන කීයද? 5න් 2ක් 3යි. 36යි. ඔන්න මිනිත්තු 36යි. දැන් පැය පැත්තට යන්න. මිනිත්තු පැත්ත අඩු කරලා ඉවරයි. දැන් මෙතන පැය එකක් ගත්තනේ එහාට තියෙන්නේ පැය 5යි. එහෙනම් මෙතෙන්ද කීයද තියෙන්නේ? 5යි. මෙතිත තිබ්බා. හරි. එහෙනම් ඔරලෝසුවේ පෙන්න වෙලාව කීයද? පස්වරු 5:36යි. මෙන්න මේ වෙලාව ආව නේද? මේ තියෙන කෙටි ක්‍රමය. අන්න. කෙටි ක්‍රමය තමයි මොකද්ද? පස්වරු උදේ 6ට වෙලාව හැදුවා. පස්වරු 6ට වෙලාව අහන්නේ ඔරලෝසුවේ පෙන්න වෙලාව. උදේ 6 ඉඳලා පස්වරු 6ට පැය 12ක කාලයක් තියෙනවා. එක පැයකට මිනිත්තු 2ක් අඩු වෙනවා. එක පැයකට මිනිත්තු 2 නම් පැය 12කට 2 12ක් 24යි. පස්වරු 6න් මිනිත්තු 24ක් අඩු කරනවා. මේක තමයි කෙටි ක්‍රමය. මේක තමයි විස්තරාත්මක ක්‍රමය. මේ ක්‍රමය ඔයාලා අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ රටාව කියලා. ඒක අවබෝධ කරගෙන පමණයි මේ ක්‍රමයට යන්න ඕනේ. ඔයාලා හුරු වෙන්න ඕනේ මේ ක්‍රමයට. හැබැයි මේ ක්‍රමය දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේ රටාව කියලා. හරි. අපි දැන් ඊළඟ ගානට යමු. ඊළඟ ගාන කියන්නේ එකම ස්ථානයක සිට යතුරුපැදි කරුවන් දෙදෙනෙක් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරයි.
පැය දෙකකදී දෙදෙනාගේ පරතරය කිලෝමීටර් කීයද? හරි. දැන් උන්න අපි දැන් ඒකක් පුතේ රූපාකාරය තමයි වඩාත්ම පහසු. අපි එකම ස්ථානයේ අඳිමු. මෙන්න ස්ථානය. මෙතන ඉඳලා මොකද කරන්නේ? යතුරු පැදි කියන්නේ මෝටර් සයිකල් දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට යනවා. ප්‍රතිවිරුද්ධ කියන්නේ එක්කෙනෙක් වමට යනවා, එක්කෙනෙක් දකුණට යනවා. හරි. අපි දැන් බලමු. එක්කෙනෙක් මේ දිශාවට යනවා. අනිත් එක්කෙනා මේ දිශාවට. එක්කෝ වමට දකුණට, නැත්තම් උතුරට දකුණට, නැත්තම් නැගෙනහිරට බටහිරට එක තමයි ප්‍රතිවිරුද්ධ දිශාවන් කියන්නේ. හරි. ප්‍රතිවිරුද්ධ දිශාවන් මොකද කරන්නේ? සමාන වේගයෙන් ගමන් කරනවා. කොච්චර වේගයෙන් යනවද? පැයට කිලෝමීටර් 30ක වේගයෙන් යනවා. එහෙනම් ඔන්න දැන් මෙයත් යනවා මේ පැත්තට පැය 1ට යනවා. පැය 1කට යනවා 30යි කිලෝමීටර්. මෙන්න මෙතන ඉඳලා. මෙයත් මෙහාට යනවා පැය 1ට යනවා 30යි කිලෝමීටර්. අපෙන් අහනවා පැය දෙකක් ගියාට පස්සේ දෙන්න අතරේ දුර කීයද කියලා. එහෙනම් දැන් මෙතන ඉඳලා මෙයා පැයකට 30ක් යනවා. පැයකට 30 නම් පැය දෙකකට කීයක් යනවද? පැයකට 30 නම් පැය දෙකකට යනවා 60 කිලෝමීටර්. 60 කිලෝමීටර් යනවා. දැන් මෙහාට ගියේ එක්කෙනා වමට ගියේ එක්කෙනා. එයත් ඒ වේගෙන් යනවා. එයත් මෙතනින් පටන් අරන් පැයකට කිලෝමීටර් 30ක් මෙහාට යනවා. පැය දෙකකට පස්සේ මොකද වෙන්නේ? පැයකට 30යි නම් පැය දෙකකට යනවා 60යි කිලෝමීටර්. දැන් අහන්නේ අපින් මෙයා ඉන්නවා මෙතන, මෙයා ඉන්නවා මෙතන. අපෙන් අහනවා ඒ දෙන අතර දුර. දැන් මෙයා මෙතනලා මෙතෙන්ට පැය දෙකක් ආවනේ. 60 කිලෝමීටර ආවා. මෙයාත් මෙතනලා 60 කිලෝමීටර ගියා. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා 60 කිලෝමීටර. මෙතනලා මෙතෙන්ට 60යි. එහෙනම් 60යි කීයද? 120යි කිලෝමීටර. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට දුර දෙන්න අතර දුර කියන්නේ මෙන්න මේ දුර කීයද? 120යි කිලෝමීටර. අපි දැන් ඊළඟ ගාන බලමු. ඊළඟ ගාන තියෙන්නේ මොකක්ද අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගාන තියෙන්නේ A නම් ස්ථානයේ සිට ළමයෙක් උතුරු දෙසට මීටර් 100ක් ගමන් කර. තම දකුණු අත පැත්තට හැරී මීටර් 100ක් ගමන් කරයි. ගමන් කර නවතී. ගමන අවසන් කළ ස්ථානයේ සිට බලන විට ගමන ආරම්භ ස්ථානය පෙනෙන්නේ කවර දිශාවෙන්ද? අපි දිශා පාඩමක් කෙරුවා. අපි ඒකත් උදව් කරන්න බලමු දැන්. හරි. A නම් ස්ථානයේ සිට මේකත් පුතේ රූපයෙන් ලේසි. A නම් ස්ථානයේ සිට ඔන්න අපි A කියන ස්ථානය ඇඳා. මෙන්න A කියන ස්ථානය. ඊට පස්සේ අපි දැන් දිශා ගැන දන්නවා. අපිට අවබෝධයක් තියෙන ප්‍රධාන දිශා ගැන හිම. ළමයේ උතුරු දෙසට කොච්චරක් යනවද? මීටර් 100ක් ගමන් කර. මෙන්න මෙතන ඉන්නේ. එතන ඉඳලා උතුරු දෙස කියන්නේ මෙන්න මෙහාට. කොච්චරක් යනවද? මීටර් 100ක් යනවා. මීටර් 100ක් ගියා. ගිහිල්ලා දැන් ඔන්න මෙතන ඉන්නවා. ඊට පස්සේ කියනවා ගමන් කර එතන ඉඳලා හැරෙනවා දකුණු අත පැත්තට. එහෙනම් දැන් ළමයා මෙතන ඉන්නේ කොහෙද? අර පැත්තට බලාගෙන. එතකොට යාගේ දකුණු අත පැත්ත කියන්නේ මේක වම් අත, මේක දකුණු අත. එහෙනම් දකුණු අත පැත්තට හැරෙනවා. හැරිලා කොච්චරක් යනවද? දකුණු අත පැත්තට හැරිලා මීටර් 100ක් යනවා. ඒ කියන්නේ මෙන්න මේ දුරම යනවා මේ පැත්තට. ඔන්න දැන් දකුණු අත පැත්තට හැරිලා මීටර් 100ක් ගියා. දැන් ගියා මෙතන ඉන්නේ. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද බලමු දැන්. හැරි මෙන්න මෙතන දැන් නැවතිලා ඉන්නේ. ගමන අවසන් කළ ස්ථානයේ සිට අන්න. දැන් යන්න මොකක්ද අර දිශා පාඩමේදී අපි ඉගෙන ගත්තනේ. සිට නැත්නම් ට කියනකොට එතෙන්ට යන්න. ගමන අවසන් කළ ස්ථානයේ සිට මෙන්න මෙතන ඉඳලා බලනකොට මොකක්ද අහන්නේ? ආරම්භ ස්ථානයේ පෙරෙන්නේ කවර දිශාවෙන්ද? හරි. දැන් මෙන්න මෙතෙන් අපි ගියා. මෙතනලා බලනවා ගමන ආරම්භ කළ ස්ථානය. මෙතනනේ ආරම්භ කරුවේ. එහෙනම් මෙතන ඉඳලා බලන්නේ මෙන්න මේ දිශාව. මේ දිශාව. එතකොට දැන් මේ පැත්තට එන දිශාව වලට මතක තියෙන්න ඕනේ. මොකක්ද මේ දිශාව? මේම දිශා සටහන ඇඳාම
මෙන්න මේ දිශාව නේද මේ අහන්නේ. මේ තියෙන්නේ මේ දිශාව. මොකක්ද දිශාව? අමතක නම් මේ රටාව පාවිච්චි කරන්න. උදය ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද. අන්න මොකද්ද නී අකුරෙන් එන්නේ? නිරිත දිශාව. එහෙනම් ආරම්භක ස්ථානයේ පෙනෙන්නේ නිරිත දිශාවෙන්. අපි ඊළඟ ගැටලුවට යමු දැන්. ඊළඟ ගැටලුව තියෙන්නේ මාලා ළඟ ඇති මුදල මෙන් 3 ගුණයට රුපියල් 30ක් වැඩියෙන් කමලා ළඟ මුදල් ඇත. දෙදෙනා ළඟම රුපියල් 330ක් තිබේ නම් කමලා ළඟ ඇති මුදල කීයද? අපි දැන් මේක විසඳමු. හරි මේක ඉන්නවා දෙන්නේ. කමලයි මාලයි. අපි ඒක ලියාගමු. කවුද ඉන්නේ? ඉස්සලා අපි මාලා ලියාගමු. මෙන්න මාලා ඉන්නවා. මෙන්න ඉන්නවා කමලයි. හරි. එතන මාලයි කමලයි ඉන්නවා. මොකද්ද කියන්නේ? මාලා ළඟ ඇති මුදල මෙන් 3 ගුණයට රුපියල් 30ක් වැඩියෙන් කමලා ළඟ මුදල් ඇත. දෙන්න ළඟම තියෙනවා 330ක්. එහෙනම් මේ මාලගේ කමලගේ දෙන්න ගාවම තියෙනවා 330ක් තියෙනවා. මේක පුතේ මෙහෙම කතාවක් කියනවා. 3 ගුණයට 30ක් වැඩියෙන් කියලා කියනවා. 3 ගුණයට 30ක් වැඩියෙන්. එහෙනම් අපි මේ වැඩිපුර තියෙන 30 අයින් කරමු මුලින් බලන්න. එහෙනම් මේ 330න් ඒ 30 අයින් කරමු බලන්න. එතකොට මෙතන ඉතුරු වෙන්නේ කීයද? 330න් 30 ගියාම ඉතුරු වෙන්නේ 300යි. මෙන්න මේ 300 මතක තියාගන්න. හරි. අපි දැන් මෙතන 30ක් අයින් කරලා තියෙන්නේ. ඒ 30යි පස්සේ ගමු. එහෙනම් දැන් මේ දෙන්න ගාවම තියෙනවා කීයද? රුපියල් 300ක් තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම කතාවක් කියනවා. මාලා ළඟ ඇති මුදල මෙන් 3 ගුණයට. මාලා ළඟ ඇති මුදල මෙන් 3 ගුණයට. හරි. අන්න මාලගාව කියන මුදලට වැඩිය 3 ගුණයක් වැඩියෙන් තියෙනවා කමලගාව. අපි හිතමු මාලගාව තියෙන මුදල් 1යි කියලා. ඒ වගේ 3 ගුණයක් තියෙනවා කාය ගාවද? කමලගාව. එහෙනම් මෙයාගේ තියෙන 1යි නම් මෙයාගේ තියෙන කීයද? 3ක් තියෙනවා. මෙයාගේ තියෙන 1යි නම් මෙයාගේ තියෙන 3ක් තියෙනවා. අපි දැන් මේ අපි දාපු ගාන නෙමෙයි තියෙන්නේ. අපි දාපු ගාන අනුව මෙයාට තියෙනවා 1ක්, මෙයාට 3ක් තියෙනවා. දෙන්නටම කීයක් තියෙනවද? 1යි 3යි 4ක් තියෙනවා. එහෙනම් මෙයාට මුදල් 1යි, මෙයාට මුදල් 3යි, දෙන්නගේම මුදල 4යි. ඒ 4න් මේ දෙන්නගේම තියෙන මුදල 4යිනේ. 4න් එකක් තියෙනවා කාටද? මාලට. ඒ 4න් 3ක් තියෙනවා කාටද? කමලට. එහෙනම් මේ 300න් 4න් එකක් අයිති මාලට, 4න් 3ක් අයිති කමලට. එහෙනම් මේ 300 බෙදන්න ඕන දැන් කොටස් 4කට. 300 බෙදන්න ඕන කොටස් කීයකටද? 4කට. අපි මෙතනින් බෙදමු 300 4ට. 300 බෙදනවා 4ට. 300 4න් බෙදුනහම කීයද? 75යි. 75යි. එහෙනම් 300 4ෙන් බෙදුනහම 75යි. 75ව එකක් තියෙනවා කාටද? මාලට. 75ව 3ක් තියෙනවා කාටද? කාට තියෙන්නේ? කමලට තියෙනවා. 75ව 3ක් තියෙනවා. 75ව 3ක් කියන්නේ කීයද? 225. එහෙනම් දැන් ඔන්න උත්තරේ ළඟට අපි ආවා. මේ රුපියල් 300න් 4න් එකක්, ඒ කියන්නේ රුපියල් 75ක් අයිති මාලට. මේ රුපියල් 300න් 225ක්, ඒ කියන්නේ 4න් 3ක් අයිති කමලට. පැහැදිලිද? හරි. අපි දැන් අවසාන උත්තරයට යමු. දැන් බලන්න මේක. එහෙනම් ඔන්න දැන් මතක තියාගන්න මේ 300න් 75ක් මාලගේ, 300න් 225ක් කමලගේ. හරි. දැන් මෙහෙම කතාවක් කිව්වනේ. මෙයාගේ තියෙන මුදලට වැඩිය 3 ගුණයකට වැඩිය 30ක් අඩුයි. එහෙනම් මෙයාගේ දැන් කමලගේ 225ක් තියෙනවනේ. ඒ 225න් අපි මතකද අඩු කරුවා කලින්ම 30ක්. එහෙනම් මේ 225ට මේ 30ක් දැන් එකතු කරන්න ඕන. 225ට එකතු කරනවා කීයක්ද? 30ක් එකතු කරනවා. කීයද? 5යි 2යි 3යි 5යි 2යි. එහෙනම් කමලගේ තියෙන මුළු මුදල කීයද? රුපියල් 255යි. උත්තරේ මොකක්ද කොට? කමලගේ තියෙන මුළු මුදල රුපියල් 255යි. හරි.
අපි දැන් පුතේ ඊළඟ ගානට යමු එහෙනම්. ඊළඟ ගාන තියෙන්නේ මොකද්ද? රථගාලක යතුරුපැදි සහ මෝටර රථ 17ක් ඇත. ඒවායේ රෝදවල එකතුව 52කි. එහි ඇති මෝටර රථ ගණන කීයද? මේකත් පුතේ ක්‍රම දෙකක් තියෙනවා. රූපමය ක්‍රමය සහ කෙටි ක්‍රමය. අපි මුලින්ම මේ රූපය කියන එක ඇඳලා අවබෝධ කරගෙන තමයි කෙටි ක්‍රමයට යන්න ඕනේ. හරි. අපි දැන් මේක බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. මේකේ යතුරුපැදි සහ මෝටර රථ. යතුරුපැදි කියලා කියන්නේ මෝටර් සයිකල් රෝද 2 වාහන. මෝටර රථ කියන්නේ කාර් වලට රෝද 4 වාහන. එහෙනම් මේ ඔක්කොම වාහන තියෙනවා කීයක්ද? 17ක් තියෙනවා. අපි ඒක ලියාගමු දැන්. එහෙනම් මේකේ යතුරුපැදි මෝටර රථයි ඔක්කොම වාහන තියෙනවා කීයක්ද? 17ක් තියෙනවා. මේ වාහන 17 රෝද කීයක් තියෙනවද? රෝද තියෙනවා 52ක්. රෝද තියෙන වාහන 17යි. වාහන 17 රෝද 52යි. ඕක මතක තියාගන්න. අපි දැන් විස්තරාත්මක ක්‍රමයට නැත්නම් රූපමය ආකාරයට ගැටලුව විසඳමු. මේ පැත්තෙන්. වාහන 17ක් තියෙනවනේ. අපි මේ වාහන 17 අඳිමු දැන්. මෙන්න අඳිනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි. ඔන්න වාහන 17 තියෙනවා දැන්. ඊළඟට කරන්නේ පුතේ මේ වාහන 17 රෝද අඩුවෙන් තියෙන වාහනේ මොකද්ද? මෝටර් සයිකල් යතුරුපැදි. අපි මේ වාහන 17ම යතුරුපැදි කරගෙන යනවා. යතුරුපැදි කරනවා කියන්නේ රෝද දෙකක් හයි කරගෙන යනවා. ඔන්න අපි මේ හැම එකකටම රෝද කීය ගානේ හයි කරනවද? 2 ගානේ හයි කරමු. හරි. එතකොට ඔන්න දැන් මේ ගමන්ම ඕකත් ගණන් රෝද ගණනක් ගණන් කරගන්න. 2යි 4යි 6යි අපි ඔන්න ඔක්කොටම 2 ගාන දාගෙන ගියා. හරි. දැන් ඔන්න ඔක්කොම තියෙන යතුරුපැදි වල දැන් අපි රෝද 2 ගානේ හයි කරගෙන ගියානේ. දැන් හයි කරපු රෝද ගාන ගණන් කරන්න. 2 4 6 8 10 12 14 16 18 20 22 24 26 27 30 32 34. දැන් රෝද කීයක් අපි හයි කෙරුවද? 34ක් හයි කෙරුවා. හැබැයි රෝද තියෙනවා 52ක්. රෝද 52ක් තියෙනවා. එහෙනම් තව කීපයක් අඩුයිනේ. අපි මේ ඉතුරු ටික මේ යතුරුපැදි වලින් තව දෙක හයි කරගෙන යමු. තව දෙක හයි කරගෙන යමු. දැන් අපි මෙතන රෝද කීයක් හයි කරුවද? 34යි 52 වෙනකන් ඉතුරු ටික දෙක හයි කරගෙන යන්න. හරි. හයි කරගෙන යන්න දැන් බලන්න. 34යි 36යි 38යි 40යි 42යි 44යි 46යි 48යි 50යි 52යි. හරි. ඔන්න දැන් 52 වෙනා රෝද 52 අපි දැන් හයි කෙරුවා. දැන් ඔයාලට මේක පේනවා ඇති. සමහර ඒවාට රෝද 4ක් වැහිලා තියෙනවා. සමහර ඒවාට තියෙන රෝද 2යි. එහෙනම් මේ රෝද 4ක් වැටිච්ච ඒවා මොනවද? මෝටර රථ. රෝද 2ක් තියෙන ඒවා යතුරුපැදි. අපිට දැන් මේකෙන් හොයාගන්න පුළුවන් දේ උත්තරේ. එහෙනම් අපි බලමු ඕන දැන් යතුරුපැදි කීයක් තියෙනවද? යතුරුපැදි කියන්නේ රෝද 2 ඒවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් යතුරුපැදි තියෙනවා කීයක්ද? 8ක්. ඉතුරු ඒවා මොනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මෝටර රථ තියෙනවා කීයක්ද? 9ක්. අපෙන් අහන්නේ මොනවද? මෝටර රථ ගන්න. මේ තියෙන උත්තරේ 9යි. ඔන්න තියෙනවා රූපමය ආකාරය. අපි දැන් මේක මොකද කරන්නේ? අපි දැන් මේක පුතේ අපි හදන්න ඕනේ කෙටි ක්‍රමයට. මොකද මේක අපි මේ ක්‍රමයට අපි දැනගත්තට මේක අපිට විභාග වලට පාවිච්චි කරන්න බෑ. වෙලාව ගත වෙනවා. කටුවැලි කොලේ ගොඩක් ඉඩ යනවා. ඒකට අපිට කාලය ගොඩක් නාස්ති වෙනවා. අපි කෙටි ක්‍රමයක් ඔය ගාමම ඉගෙන ගමු. හරි. කෙටි ක්‍රමයේදී කරන්නේ පුතේ මෙන්න මේකයි. කෙටි ක්‍රමය හොඳට බලන්න. මේකේ තියෙනවා මොකද? වාහන තියෙනවා 17ක්. වාහන කීයක් තියෙනවද? 17ක්. වාහන තියෙනවා 17ක්.
අපි මේ 17ම මුලින්ම මේක යතුරු පැදි කිරුවා මතක ඇති නේද? ඒ කියන්නේ රෝද දෙක ගානේ 6 කිරුවානේ. එහෙනම් 17ට රෝද දෙක ගානේ 6 කිරුවාම රෝද කීයක් එනවද? 34ක් ආවා. 34ක් ආවා. ඊට පස්සේ රෝද 34යි. නමුත් ඔක්කොම රෝද 52ක් තියෙනවනේ. එහෙනම් දැන් තව රෝද ඉතුරුයි. දැන් මේ ඉතුරු රෝද ගන්න බලා ගන්න. ඒ කියන්නේ 52කින් අඩු කරනවා මෙන්න මේ 34. 52කින් 34ක් ගියාම කීයද? 12න් 4ක් 8යි 4න් 3ක් 1යි. තව තියෙන රෝද ඉතුරු වෙලා 18ක් තියෙනවා. එතකොට මේ යතුරු පැදි ගාන තව රෝද දෙක ගානේ 6 කරගෙන යන්න එපා. මේ 10 ඉතුරු රෝද 18 දෙක මොකද කරුවේ? 6 කරගෙන ගියා. එහෙනම් 18 දෙක 6 කරගෙන ගියා කියලා කියන්නේ 18 දෙකේ ගොඩවල් වලට බෙදාගෙන ගියා. එහෙනම් 18 බෙදන්න දෙකෙන් කීයද ආවේ? 9යි. එහෙනම් මෙන්න මේ 9 තමයි මොනවද? රෝද ප්‍රමාණයේ වැඩි වාහනේ. රෝද ප්‍රමාණයේ වැඩි වාහනේ මොකද්ද? මෝටර රථයනේ. එහෙනම් මේ උත්තරේ තමයි මෝටර රථ ප්‍රමාණය කීයද? 9යි. අපිට මේ මෙතනත් මෝටර රථ 9 ආව නේද? මෙතනත් ආවනේ. එහෙනම් මේක තමයි කෙටි ක්‍රමය. මේක තමයි විස්තරාත්මක ක්‍රමය. මේ දෙකම ඔයාලා පුරුදු වෙන්න ඕනේ. මේක පුරුදු වෙන විභාගවලදී. හැබැයි මේ කතන්දරේ දැනගෙන ඉන්න ඕනේ. අපි දැන් ඊළඟ ගානට යමු. ඊළඟ ගාන තියෙන්නේ කීවෙනි ගානද අපිට දැන් තියෙන්නේ 8. සුනිල්ට වඩා කමල් දක්ෂ නමුත් පියල් තරම් දක්ෂ නැත. අසේලට වඩා සුනිල් දක්ෂය. දක්ෂතාවයෙන් අඩුම සහ වැඩිම කවුද? දැන් පුතේ මේකත් අපිට වඩාත්ම ලේසි මේ රූපමය ආකාරයට විසඳන එක. මේ තියෙන විස්තරේ රූපයක් විදිහට ලියා ගන්න එක. අපි මේක මෙහෙම ලියමු. දක්ෂ වෙක්කෙනා උඩින් ලියමු. දක්ෂතාවය අඩු වෙන්න පහළින් ලියාගෙන යමු. හරි පටන් ගමු දැන්. දැන් මේක මුලින්ම කියනවා සුනිල්ට වඩා කමල් දක්ෂ නමුත් අන්න සුනිල්ට වඩා කමල් දක්ෂ නමුත් කවුද දෙන්නගෙන් වැඩියෙන් දක්ෂ? සුනිල්ට වඩා කමල්. එහෙනම් කමල් දක්ෂයා එයා උඩින් ලියමු. කමල් දක්ෂයා එයාට වැඩිය අඩුවෙන් කවුද? සුනිල් දක්ෂයි. අපි පුතේ මේ ළඟින්ම ලියන්නේ නැහැ. මොකද අපිට මේ හිස් තැන් වලට තව කටිය රින් ගන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් ඉඳ ඇරලා ලියන්න. කමල්ට වඩා දක්ෂතාවයෙන් අඩුයි කවුද? සුනිල්. ඔන්න සුනිල් ලියුවා. කමල්ට වඩා සුනිල්ට වඩා කමල් දක්ෂ නමුත් ඔන්න සුනිල්ට වඩා කමල් දක්ෂයිනේ. දක්ෂ නමුත් පියල් තරම් දක්ෂ නැත. හැබැයි මේ කමල් සුනිල්ට වඩා කමල් දක්ෂ වුණාට කමල් පියල් තරම් දක්ෂ නැහැ. ඒ කියන්නේ මොකද්ද? කමල්ට වැඩිය පියල් දක්ෂයි. එහෙනම් කමල්ට වැඩිය උඩ යනවා කවුද? පියල්. අපි කියන පියල් ඊටත් උඩින් ලියමු. මොන ලියවද? හරි. පියල් තරම් දක්ෂ නැත. ඊළඟට කියනවා මොකද්ද? අසීලට වඩා සුනිල් දක්ෂය. ඔන්න අසීලට වඩා සුනිල් දක්ෂය කියන්නේ සුනිල් දක්ෂයා අසීල ඊට වැඩිය දක්ෂතාවය අඩුයි. එහෙනම් අසීලට වඩා සුනිල් දක්ෂ කියනකොට සුනිල්ට වැඩිය පහළින් ලියනවා කවුද? අසීල. මොන අපි ලියුවා. හරි. දැන් අපිට දැන් ඔන්න 4 දෙනාම අපි ලියලා ඉවරයි. දැන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකක්ද අහන ප්‍රශ්නේ මේකේ? දක්ෂතාවයන් අඩුම සහ වැඩිම කවුද? ඕකත් වැදගත්. අහන ගත්තද? ඇයි? මේකේ මුලින්ම අහන්නේ දක්ෂතාවය අඩුම එක්කෙනා. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ කවුද? දක්ෂතාවය අඩුම එක්කෙනා කවුද? අසීල. ඊළඟට අහන්නේ වැඩිම එක්කෙනා කවුද? පියල්. අසීල පියල්. එහෙනම් පුතේ උත්තර ලියනකොටත් මේ පිළිවෙල ලියන්න ඕනේ. මුලින්ම අහන දක්ෂතාවය අඩුම එක්කිනා ඊළඟ අහන්නේ වැඩිම එක්කිනා. මේක මාරු කරලා ලිව්වොත් ඒත් උත්තරය වැරදි. හරි. අපි දැන් ඊළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුව තියෙන්නේ මට වඩා තාත්තා ළඟ රුපියල් 360ක් වැඩියෙන් නැත. අප දෙදෙනා ළඟම රුපියල් 860ක් ඇත්නම් තාත්තා ළඟ ඇති මුදල කීයද? අපි මේකත් රූපයක් ආකාරයෙන් විසඳන එක ලේසි. අපි විසඳමු එන. මේකේ ඉන්නවා මම ඉන්නවා තාත්තා ඉන්නවා. අපි ලියාගමු මේක මමයි තාත්තයි. මෙන්න මම මෙන්න ඉන්නවා තාත්තා.
දැන් මේ කියන විස්තරය ලියා ගන්න. මට වඩා තාත්තා ළඟ 360ක් තියෙනවා. එහෙනම් තාත්තා තමයි වැඩිපුර තියෙන එක්කෙනා. දෙන්න ළඟම තියෙනවා 860ක්. එහෙනම් අපි මේ දෙන්න ගාවම තියෙනවා කීයක්ද? 860ක මුදලක් තියෙනවා. 860ක මුදලක් තියෙනවා. දැන් පුතේ මට වැඩිය තාත්තා ගාව කීයක් තියෙනවද? 360ක් තියෙනවා. ඔක මතක තියාගන්න ඕනේ. අපි දැන් මුලින්ම කරන්නේ මේ වගේ ගණන් වලදී මේ 860 දෙන්නටම සමානව බෙදලා දානවා. ඒ කියන්නේ 860 දෙකට බෙදන්න. කීයද? 860 දෙකට බෙදුවා 860 බෙදනවා දෙකට. කීයද එන්නේ? 430යි. 860 දෙකෙන් බෙදුනහම කීයද? එහෙනම් මටත් එනවා 430ක්. තාත්තටත් එනවා 430ක්. පැහැදිලිද? හරි. දැන් මතක් කරගන්න අර මට වැඩිය තාත්තා ගාව තියෙන මුදල. මට වැඩිය තාත්තා ගාව තියෙනවා කීයක්ද? 360ක්. මට වැඩිය තාත්තා ගාව තියෙනවා 360ක්. එහෙනම් දැන් දෙන්න ගාව සමාන දීලා හරියන්නේ මගේ මුදල තාත්තා ගාවට මට වැඩිය තාත්තා ගාව 360ක් වැඩියෙන් තියෙන්න ඕනේ. එහෙනම් දැන් කරන්න වාලා මම 360ක්ම තාත්තට දුන්නොත් එහෙම ගාන වර්ධිනවා. ඒ නිසා අපි මේකෙදි කරන්නේ මට වැඩිය තාත්තා ගාව තියෙන 360යිනේ. එහෙනම් 360 බෙදන්න දෙකට. 360 බෙදන්න දෙකට. 360 බෙදනවා දෙකෙන්. කීයද 360 දෙකෙන් බෙදුනාම? 180යි. 180යි. එහෙනම් මගේ තියෙන මුදලෙන් මම දෙනවා තාත්තට 180ක්. මගේ තියෙන මුදලෙන් 180ක් තාත්තට දෙනවා. මම දෙනවා කියන්නේ මගේ මුදලෙන් 180ක් අඩු වෙනවා. එහෙනම් මගේ මුදලෙන් 180ක් අඩු කරන්න. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 3න් 8ක් බෑ 13න් 8ක් 5යි. එතකොට මෙතන 3 එකක් 2යි. මගේ මුදල කීයද? 250යි. අපි දැන් බලමු මේක හරියද කියලා. 0.0.0යි 5යි 8යි 13 තුන මෙතන එකක් 1යි 2යි හරි. ඊට පස්සේ මගෙන් මේ අඩු වෙච්චි 180 එකතු වෙනවා කාටද? තාත්තට. ඔන්න එකතු කරලා තාත්තට. කීයද? 0යි 3යි 8යි 11යි එක දැම්මා. එකක් ඉතුරුයි 1යි 4යි 5යි 1යි 6යි. ඔන්න තාත්තගේ මුදල 610යි. එහෙනම් දැන් මගේ මුදල කීයද? 250යි. තාත්තගේ මුදල 610යි. දැන් මේ කියපු කතන්දරය හරිද කියලා අපිට බලන්න පුළුවන්. මොකද්ද කොහොමද බලන්නේ දැන් මේක? මෙහෙම බලන්න දැන්. කිව්වනේ මේකේ අපි දෙන්නගේ මුදල 860යි කියලා. එහෙනම් මේ 250යි 610 එකතු කරලා බලන්න 860 එනවා කියලා. 0යි 0යි 0යි. 5යි 1යි 6යි. 2යි 6යි 8යි. 860 නම් හරි. මට වැඩිය තාත්තා ගාව 360ක් තියෙන්නත් එපා. ඒ කියන්නේ තාත්තගේ මුදලෙන් මගේ මුදල අඩු කරුවොත් 360 එන්නත් ඕනේ. බලමු වෙනවද කියලා. 0ෙන් බිඳුවක් 0යි. 1ෙන් 6ක් බෑ 11න් 5ක් 6යි. මෙතන ඉතුරු 5යි 5ෙන් 2ක් 3යි. අපි දෙන්නගේ වෙනස 360කුත් වෙනව නේද? එහෙනම් මේ උත්තරේ හරි. දැන් අහන්නේ කාගේ මුදලද? තාත්තා ළඟ ඇති මුදල කීයද? රුපියල් 610යි. රුපියල් 610යි කියලා ලියන්න පුළුවන්. අපි බලමු අවසාන ගැටලුව මොකක්ද කියලා. අවසාන ගැටලුව තියෙන්නේ සංඛ්‍යා රටාවක්. මොකක්ද තියෙන්නේ මේකේ? 100 81 අපිට මේක අපේ පහසුවට මෙහෙම ලියා ගන්නත් පුළුවන්. නැත්නම් මේක කෙලිම ප්‍රශ්න පත්‍රයේ විසඳන්නත් පුළුවන්. 81 64 49 හිස්තැන. දැන් මේකේ එන්න සංඛ්‍යා අඩු වෙනව නේද? බලමු දැන් කීයද අඩු වෙන්නේ කියලා මේකේ. 100 ඉඳලා කීයක් අඩු වුණොත්ද 81 වෙන්නේ? 19ක් අඩු වුණොත්. 81 ඉඳලා කීයක් අඩු වුණොත්ද 64 වෙන්නේ? 17ක් අඩු වුණොත්. 64 කීයක් ගියොත් 49 වෙන්නේ? 15ක් අඩු වුණොත්.
හරි. එහෙනම් මේ රටාවක් කියනවනේ. දැන් මේ පැත්තට රටාව බලන්න ඕන. මේ 49 15 64යි. 9 5යි 14 4 මිතුරු එකක් 1 4 5 1යි 6යි. මේකයි රටාව වෙනවනේ. 4යි 7යි 11 මිතුරු එකක් 1යි 6යි 7යි 1යි 8යි. 1යි 9යි 10යි මිතුරු එකක් 1යි 9යි 10යි. රටාවක් කියනවනේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ රටාව බලන්න දැන්. 19න් දෙකක් අඩු නම් 17යි 17න් දෙකක් අඩු නම් 15යි 15න් දෙකක් අඩු නම් 13යි. එහෙනම් 49න් 13ක් අඩු නම් එන උත්තරේ මෙන්න මෙතන සංඛ්‍යාව. 9න් 3ක් 6යි 4න් එකක් 3යි. කීයද උත්තරේ එන්නේ? 36යි. 36යි. හරි පුතේ. එහෙනම් අපි ඔන්න අද හතරේ පන්තියේ 6 වෙනි සතියට අදාළ සියලුම ගැටලු විසඳලා ඉවරයි. දැන් මේ වගේ ගැටලු ඔයාලා උත්තරේ දාගන්න නෙමෙයි මෙතන කියන්නේ අපි මේ ගැටලු විසඳන ක්‍රමය හොඳට අවබෝධ කරගන්න. මොකද මේ જાතිය වෙන ගැටලුවක් આવත් ඔයාලා විසඳන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මේක ඔයාලා මේ අපි දැන් උත්තර හිව්වා වගේම වඩා වැදගත් වෙන්නේ මේ උත්තර දාගන්න එක නෙවෙයි උත්තර හොයන ක්‍රමය අවබෝධ කරගන්න එකයි. එහෙනම් එකක් මතක තියාගන්න අපි අද ගැටලු පාඩම මේ ඉවර කරමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.